මේ වෙලාවේ ජීවිතය තනාග පිණි බිඳුවක් වැනිය යන මාතෘකාව යටතේ දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරමු. ක්ෂණයකින් නැතිව යන්නා වූ තනාග ඇති පිණි බිඳුව වැනි අපගේ ජීවිතය ගැන සලකමින් දෙවියන් වහන්සේ අප ගැන අනුකම්පා කළා. උන්වහන්සේ අපව ගල්වාලීමට මේ පොළොට පැමිණියේ ඒ නිසයි. මේ බයිබලය තුළින් අධ්‍යයනය කිරීමට මත වේලාවක් ගමු. අපගේ ජීවිතය කෙටි කාලිනයි කියා බයිබලය විස්තර කරනවා. එය තුනාග ඇති පිණි බිඳුවක් වෙන් ඉතා කෙටි සහ ඉක්මනින් නැති වී යනවා. මේවා දෙස බලමින් එක්ව සිතමු. අපි දෙවියන් වහන්සේව විශ්වාස කළ යුත්තේයි. දෙවියන් වහන්සේව විශ්වාස කරන්නා වූ අයගේ අන්තිමය හා ඔවුන්ගේ අවසන් ප්‍රතිඵලය මොකක්ද? අපි ජීවිතයේ අවසන් මොහොතට සේන්දු වන විට අපි ධර්මිෂ්ඨව ජීවිතයක් ගත කළා සහ කනගාටුවක් නැහැ කියා අපිට ආත්ම විශ්වාසයකින් කියන්න පුළුවන් වේද? අපගේ ජීවිතයේද නැති යන තනාක ඇති පිනිබිඳුවක් ඇනි කියා දෙවියන් වහන්සේ පැවසුවා. ඒ වගේම මිනිසයා එක්වරක් මරණයට නියමව සිටිනවා කියාත් දෙවියන් වහන්සේ පැවසුවා. හෙබ්‍රේව 9 වෙනි පරිච්ඡේදයෙන් වචනය තහවුරු කරගනිමු. 27 වෙනි පදයෙන් පවසන්නේ තවද එක්වරක් මිනිසයාට මරණය නියමව තිබෙන්නාක් මෙන් මිනිසයාගේ ජීවිතය මරණය සමග අවසන් වෙනවා නම් මැරුණම ඉවරයි එච්චරයි කියලා ලෝකේ සමහරක් මිනිස්සු කියනවා. මේ විදියට අවසන් වෙනවා නම් මරණයෙන් පස්සේ බය එතරම් ඇති වෙන්න තිබුණා. නමුත් බයිබලයේ කුමක් වෙනවා කිව්වද? ඊට පසුව ශරීරයේ මරණයෙන් පසුව කුමක් තිබෙනවද? විනිශ්චය නියමය තිබෙනවා කියා කිව්වා. මම මේ වෙනතෙක් මොන වගේ ජීවිතයක් ගත කළාද? මොන වගේ ආකල්පයක්ද මට තිබුණේ? මම ස්වර්ගයේදී කළා වූ පවුලට මම කොච්චරක් පසුතැවිලි වුණාද? නැත්නම් මම මේ පොළොවේදී තවත් පව් ගොඩක් ගසා ගත්තාද? මේ සීල දේවල්ම අවසන් නිගමනයක් තිබෙන බව පැවසුවා. අප පොළොවේ අපගේ ජීවිතය අවසන් කළායින් පසුව මේට පසු තවත් ලෝකයක් පැමිණෙනවා කියා දෙවියන් වහන්සේ අපට පැවසුවා. ඇදහිලා ඇති දෙවියන් වහන්සේ දරුවන් කොහාට යනවා කියා දෙවියන් වහන්සේ පැවසුවාද? උන්වහන්සේ පැවසුවේ අද ඔබ මා සමග කොහෙද? දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේ සූදානම් කළා වූ මහිමහාන්විත ස්වර්ග රාජ්‍යයට අපව මඟ පෙන්වනවා කියා උන්වහන්සේ පැවසුවා නේද? ඇදහිල්ලෙන් සිටින්නා වූ අයට දෙවියන් වහන්සේ විසින් සදාකාලික මහිමය සූදානම් කළා. එමගින් ඔවුන් මේ පොළොවේ ඔවුන්ගේ කාර්යයන් සහ භූමිකාවන් අවසන් කළ විට ඔවුන්ට එය භුක්ති විඳීමටත් දෙවියන් වහන්සේගේ තුරුලට නැවත යා හැකි වෙනවා. නමුත් දෙවියන් වහන්සේව මේ පොළොවේ ජීවත් වන මනුෂ්‍යයන් විශ්වාස කරනවා විට එහි හැඬීමත් දත්මිටි කෑමක් පමණක් ඉතිරි තිබෙනවා. විනිශ්චයට පසුව පැමිණි දේ භයානකත්වයයි. බියකරු දේවල් ඔවුන් වෙනුවෙන් බලා සිටිනවා. සහෝදර සහෝදරනි, අපි දෙවියන් වහන්සේව විශ්වාස කළ එක කොපමණ වටිනවද සහ හොඳද කියලයි. අපගේ පියාණන් සහ බෑණියන් විසින් අපට අලුත් ගිවිසුමේ සත්‍ය ලබා දුන්නා. අප ස්වර්ගයේදී කළ සෑම පාපයකටම පව්කමව ලබා දුන්නා. ඒ වගේම සදාකාලික ගැලීම අපි ලබා දුන්නා. අපිට කෙතරම් සතුටුදායක දෙයක්ද? සියොන් තුල සමහරක් වැඩිමහල් සමාජිකයන්ට ඔවුන්ගේ වේලාව පැමිණි විට පියාණන් සහ මෑණියන් විසින් සූදානම් කළා වූ මහිමහාන්විත ස්වර්ග රාජ්‍යයට නැවත යන්න වෙනවා. මිය යෑම, නැවත හැරී යෑම කිසිදා දුක්ඛිත දෙයක් නෙමෙයි නේද? ඔවුන් මේ පොළොවට වඩා යහපත් ස්ථානයකට යෑම ප්‍රීතිමත් දෙයක් නොවේද? නමුත් මේ ලෝකයේ මිනිසයන් අර අය හරි අමුතුයි කියා කියන්න පුළුවන්. ඔවුන් සිතන්නා වූ දෙයට වඩා වෙනස් දෙයක්. අප සිතන නිසා මිනිසයන්ට එසේ පවසන්න පුළුවන්. නමුත් ආත්මික ආකාරයෙන් ඒ දෙවියන් වහන්සේ විසින් ඔවුන් උදෙසා සදාකාල ස්වර්ග රාජ්‍යයේ මාර්ගය විවර කරන්නා වූ මොහොතයි. ඔවුන් ස්වර්ගයට ඇතුල් වන නිසා අපි සතුටු විය යුතුයි. ඒ වගේම අපි පොළොවේදී සත්‍ය ලබාගත් නිසා ස්තුතිය පුද කරන අපි විය යුතුයි. එක්වරත් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයාට නියමව තිබීම දෙවියන් වහන්සේ විසින් නියම කර තිබීමක් වෙනවා. මරණයෙන් පසු මනුෂ්‍යයා විනිශ්චයට මුහුණ දෙන විට දෙවියන් වහන්සේ විසින් සමහරෙක්ට ස්වර්ගයේ තීන්දුව දෙන නමුත් අනෙත් අයට සදාකාල දඬුවමේ තීරණයක් ලබා දෙනවා. ලූක් 16 වෙනි පරිච්ඡේදයේ
ධනවතා සහ ලාසරුස් උපමාව බලමින් අපගේ හදවත මත ඉගැන්වීම කොටා ගනිමු. ලුක් 16:19 රත්නිල් වස්ත්‍ර සහ සිහින රෙදි ඇඳා වූ දවස්පතා සැප ජීවිකාවෙන් කාලය ගත කළව් එක්තරා ධනවතෙක් සිටියා. ධනවතා උසස් තත්ත්වයේ වස්ත්‍රයන්ගෙන් සැසී සිටියා. ඔහු කෙතරම් වියදම් කරනවාද කියා කනගාටු නොවි මුදල් වියදම් කළා. ඔහු සුපෝකිභෝගී ජීවිතයක් ගත කළා. ඔහුට අවශ්‍ය ලෙස විනෝද වුණා. ඔහුගේ ජීවිතය ගත කළේ එලෙසයි. නමුත් 20 වෙනි පදය ඔබ බලන විට ඊට ඉතා ප්‍රතිවිරුද්ධ ලෙස ජීවත් වූ ලාසරුද සිටියා. 20 වෙනි පදය බලමු. වනවලින් ගැවසීගත් ලාසරුස් නම් එක්තරා හිඟන්නෙක් ධනවතාගේ දොරටුව ළඟ තබන ලද්දේ. ඔහු ධනවතාගේ මේසෙන් වැටුණු කැබිලි කන්ට කැමති වූයේ. එසේ බල්ලෝ පවා ඇවිත් ඔහුගේ වනලෙව්වෝය. තවද හිඟන්නා නැසී දේවදූතයන් විසින් ආබ්‍රහම්ගේ ලපැතට ගෙනන ලද්දේ. ධනවතාත් නැසී තැන්පත් කරන ලද්දේ. ඔහු හෙදිසියේ වද විඳිමින් ඇස් ඔසවා ආබ්‍රහම් සහ ඔහුගේ ලපැතේ හුන් ලාසරුස් දුරසිට තැක. මොරගසා පියව් ආබ්‍රහම් මට කරුණා කොට තමාගේ ඇඟිල්ල අගදියේ ගලා මාගේ දිව සිසිල් කරන්නට ලාසරුස් එව මැනව. මක් නිසාද මම මේ ගිනි දැල්ලේ වේදනා විඳිමි කිව්වේ. නමුත් ආබ්‍රහම් කියනුවේ පුත්‍රය නුඹේ ජීවිතයේදී නුඹේ යහපත් දේ නුඹට ලැබුණු බවත් එලෙසම ලාසරුස්ට අයහපත් දේ ලැබුණු බවත් සිහි කරන්න. නමුත් දැන් ඔහු මෙහි සැනසී ඉඳී නුඹ වේදනා විඳින්නේය. මේ සියල්ල ඇර මෙහෙන් නුඹලා ළඟට යන්නටත් ඔහෙන් අප ළඟට එන්නත් කැමති වූවන්ට බැරි වන ලෙස අපටත් නුඹලාටත් අතරේ මහත් කෝරයක් පිහිටා තිබේයයි කීවේ. ඔව්ද? එසේනම් පියාණනි මට සහෝදරයන් 5 දෙනෙක් සිටිති. ඔවුන්ද මේ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස ඔවුන්ට සාක්ෂි දෙන්න ඔහු මාගේ පියාණන්ගේ ගෙදරට අරින ලෙස ඉල්ලමි කිව්වේ. එසේනම් පියාණනි මට සහෝදරයන් 5 දෙනෙක් ඉන්නවා. ඔවුන්ට නිරය වේදනා ඇති ස්ථානයක්. ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කර ස්වර්ගයට යෑම වග බලා ගන්න කියා කියන්න. කරුණාකර ඔවුන්ට මේ වේදනා ඇති ඒ නිරයට එන්න ඉඩ අරින්න එපා කියලා සාක්ෂි දෙන්න ලාසරුස් යවන්න කියලා ධනවතා කිව්වා. 29 වෙනි පදය බලමු. නමුත් ආබ්‍රහම් මෝසෙස් සහ අනාගත වතුරුවරු ඔවුන්ට සිටිති. ඔහු ඔවුන්ගේ වචන අසත්‍යයි කීවේ. ඔහු කතා කොට එසේ නොවේ. පියෝ ආබ්‍රහම් බලවුන්ගෙන් යමෙක් ඔවුන් වෙතට ගියොත් ඔවුන් පසුතැවිලි වෙනවා ඇතයි කීවේ. ආබ්‍රහම්ද මෝසස්ගේත් අනාගත වතුරුන්ගේත් වචනය ඔහු නොවසත් නම් යමෙක් මලවුන්ගෙන් නැගිට ඔවුන් විශ්වාස කරන්නේ නැතයි කියා ඔහුට කීවේයයි කීවේ. සහෝදර සහෝදරයනි ඒ ගැන සිතන්න. මේ පොළොවේ යම් කෙනෙක් මිල අධික කෑම කමින් විශාල නිවසක ජීවත් වෙමින් අනිත් අයට වඩා ටිකක් හෝ සැප පහසුවෙන් ජීවිතයක් ගත කරත් ඒ අය මැරෙන්නේ නැද්ද? ඔහු සුඛෝපභෝගීව ජීවත් වුණත් නැතත් ඔහු මිය යනවා. අවසාන මොහොතේදී දෙවියන් වහන්සේ විසින් ඔහුගේ ජීවිතය නිගමනය කර ඔහු ගත කළා වූ ජීවිතය ගැන ප්‍රකාශයක් ලබා දෙනවා. අප එය අපගේ ඇදහිල්ලේ විනිශ්චය කියා කියනවා. අපි විනිශ්චය ලැබුව විට අප කොහට යා යුතුද? පොළොවේදී අප සෑම දෙයකින්ම සූදානම් විය යුතු ඒ නිසයි අපිට ස්වර්ගයේ තීන්දුව ලබා ගන්න පුළුවන්. එවැනි දේ සූදානම් කර නොමැති අය මේ පොළොවේදී දෙවියන් වහන්සේගෙන් දුරස් ජීවිතයක් ගත කර ඔවුන් ලෞකික දේ භුක්ති විඳින නමුත් නියම වී ඇති කාලය අවසන් වී යනවා. කාලය ගෙවි යනවා විදුලි කෙටීමක් වගේ. මෙහි මිනිසෙක් සිටිනවා කියා සිතන්න. ඔහු ටික කලකට පෙර තරුණයෙක්ව සිටියා. නමුත් දැනටමත් ඔහුට සුදු කෙස් තිබෙනවා. ඔහුගේ හිස කෙස්ද කලින්ට වඩා තුනීව තිබෙනවා. නමුත් පෙරමෙන් ඔහු ශක්තිමත් නැහැ. ඔහුගේ හැම කලින් තිබුණු වගේ නම්‍යශීලී නැහැ. කාලය එලෙස ඉක්මනින් ගෙවි යනවා.
අපි අද බයිබලයේ දැක්කා වගේ ධනවතා සහ ලාසරස්ගේ උපමාව තුළින් ස්වර්ගය සහ නිරය තිබෙන බව අපගේ දෙවියන් වහන්සේ විසින් පැහැදිලිවම අපට දැනුම් දුන්නා. උපමාවේ වචනය තුළින් අප පොළවේ ජීවිතය දෙම අවධානය යොමු කරනවට වඩා පසුව යන්නා වූ ආත්මික ලෝකයේ දෙසා සූදානම් විය යුතුයි කියා යේසුස් වහන්සේ උපමාවන් තුළින් පැවසුවා. යම් දවසක ඔබත් අනෙක් අයට වඩා ඉක්මනින් හෝ පරක්කු වී පියාණන්ගේ තුරට යන්න පුළුවන්. ඔබ අනෙක් අයට වඩා ඉක්මනින් මේ පොළොව හැර ගියත් බය වෙන්න එපා. ඔබ එක්වරක් දොර ඇරිය විට ඔබ ස්වර්ග රාජ්‍ය දකිනවා. මේ පොළොවේ අපගේ කෙටි ජීවිතය ගැන අවධානය යොමු කිරීම වැදගත්. නමුත් වඩා වැදගත් වන්නේ සදාකාලයෙන් සදාකාලයට පවතින ස්වර්ග රාජ්‍ය උදෙසා සූදානම් කිරීම වැදගත් බව අපිට දැනුම් දෙමින් සිටිනවා. දෙවියන් වහන්සේගේ වචනයට ගරුපිය දක්වන්න කියා එය නිතරම පවසන්නේ ඒ නිසයි. දේශනාකාරය පොත අපි බලමු. දේශනාකාරයා 1:2 නිෂ්ඵලකම් වල නිෂ්ඵලකමය, නිෂ්ඵලකම් වල නිෂ්ඵලකමය, සියල්ල නිෂ්ඵලකමයි ධර්මදේශක තෙමේ කියන්නේ. ඍණාත්මක වචන වලට වඩා බලාපොරොත්තු සහිත අනාගත අභිමුඛ වචන සටහන් විය යුතුයි කියා ඔබ සිතන්න පුළුවන්. නමුත් නිෂ්ඵලකමය යන ඍණාත්මක වචන බොහෝ අර පැවසුවේයි. සහෝදර සහෝදරයනි, දෙවියන් වහන්සේව නොසෙව්, උන්වහන්සේම හමු නොවූ ජීවිත කාලය පුරාවටම පව්කමාව ලබා නොගත් පුජ්‍යලෙක් ගැන හිතන්න. ඔහුගේ ජීවිතය මොන වගේ එකක් වෙයිද? ගැලීම නොමැති ඔහුගේ ජීවිතය මුළුමනින්ම නිෂ්ඵලයි. සලමොන් මෙහි නිෂ්ඵලයි කියා පෙන්වා දුන්නේ ඒ නිසයි. නිෂ්ඵලකම් වල නිෂ්ඵලකමය, නිෂ්ඵලකම් වල නිෂ්ඵලකමය. තුන්වෙනි පදේ බලමු. මනුෂ්‍යයා ඉරයට ගන්නා වූ තමාගේ සියලුම වෙහෙස වලින් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද? පරම්පරාවක් පහවියන්නේ, තවත් පරම්පරාවක් පැමිණෙන්නේ. නමුත් පොළොව සෑම කල්ලින් පවතින්නේ. තවද හිරු උදා වන්නේ, හිරු බැස යන්නේ. එක උදා වූ තැනටම නැවත එක්වෙනි පැමිණෙන්නේ. සුළඟ දකුණු දෙසට ගොස් උතුරට හැරී යන්නේ. සුළඟ නිතර ඒකේ මාර්ගයෙහි මාරු වෙවි ගොස් ඒකේ වට වූ ගමන් වල නැවත පැමිණෙන්නේ. සියලුම ගංගා මුහුදට ඇති. එහෙත් මුහුද පිරෙන්නේ නැත. ගංගා පිටත්ව එන්න තැනටම නැවත යති. හැමදේම වෙහෙසින් පූර්ණයි. මනුෂ්‍යයෙකුට ඒක විස්තර කරන්න බැරිය. දැකීමේ ඇස තිර පැමිණෙන්නේවත්, ඇසීමෙන් කන පිරෙන්නේවත් නැත. මතු ඇතින්නේ තිබුණා වූ දෙමේ. කරන්න තිබෙන්නේ කළා වූ දෙමේ. මෙසේ ඉර යට අමුතු දෙයක් නැත. මෙන්න මේක අමුතුයි මනුෂ්‍යයන් විසින් කියන්ට කිසිවක් ඇත. ඒක අපට පළමුවෙන් වූ පුරාණ කාලවල තිබුණේ. පළමු සිටි අය ගැන සිහියුමක් නැත. මතු පැමිණෙන පරම්පරාව ගැනද ඉන්පසුව එන්නන් අතරේ සිහියුමක් නොවන්නේය. දේශනාකාරයා වන මම ඊශ්‍රායෙල් කෙරෙහි යෙරුසලමේ රජව සිටිමි. මම අහසයට කෙරෙන සියල්ල ගැන ප්‍රඥාවත් සොයා විභාග කරන්නට මාගේ සිත යොමු කළෙමි. ඒ වනයි ව්‍යාවෘත වීමට දෙවියන් වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දී තිබෙන අමාරු වැඩක්ය. ඉරයට කෙරෙන සිළු කර්මාන්ත දොටිමි. ඒ සියල්ල නිෂ්ඵල කමක්ද හිස්සු උත්සාහයක්ද වේ. ඇත දේ හෙළි කරන්නට බැරිය. නැති දේ ගණනින්ට නොහැකිය. මම මාගේ සිත සමග කතා කොට මට පළමුවෙන් යෙරුසලමේ සිට සියල්ලන්ට වඩා මහත් ප්‍රඥාව ලබා ගතිමි. එසේ මාගේ සිතට ප්‍රඥාවත් දැනගැන්මත් ගැන බොහෝ අත්දැකීම් ලැබීමේ කියමි. මෙසේ ප්‍රඥාව දැනගැනීමටත් මෝහය සහ ආඥානකම දැනගැනීමටත් මාගේ සිත යොමු කළෙමි. එවිට මේක හිස්සු උත්සාහය බව දැනගතිමි. මක්නිසාද බොහෝ ප්‍රඥාවෙන් බොහෝ දුක් පැමිණෙන්නේ. දැනගැනීම වැඩි කරගන්නා ශෝකය වැඩි කරගන්නේ. පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 12 දක්වා අප කියවන විට ඒ මනුෂ්‍ය ජීවිතයේ කාර්යයන් සියල්ලම විස්තර කරමින් සිටිනවා. මේ කාරණේ අවසානය සුළඟ පසුපස යන ජීවිතයක් වෙන්නේ. නිෂ්ඵල දේවල් වලට ලොල් වෙමින් මනුෂ්‍යයන් සටන් කරනවා, එකිනෙකාව රිදවනවා. මේ විදියට කර හැම දෙයක්ම ලබා ගතත් අවසානයේ සුළඟ අල්ලන්නාක් මෙන් මේ හැම දෙයක්ම හිස්සු උත්සාහයක් බව පැවසුවා. පළවෙනි පේළියේ පවා නිෂ්ඵලකම් වල නිෂ්ඵලකමය.
සියල්ලම නිෂ්ඵලකමයි කියා තිබෙනවා. එහෙමනම් මේ පොළවේ ජීවත් වන අතරතුර අපි දෙවියන් වහන්සේව සොයන්නේ නැතිව, පව්කමාව ලබා ගන්නේ නැතිව, දෙවියන් වහන්සේ විසින් දෙන්නා වූ ගැලීම ලබා නොගන්නවා නම් එවැනි ජීවිතයක් ගත කිරීමෙන් අපට ස්වර්ග රාජ්‍යයට මඟ පෙන්වන්නේ නැහැ. මෙවැනි වූ ජීවිතයේ එය සුළංක පසුපස හඹා යනා වූ ජීවිතයක් කියා කියන්න පුළුවන්. මහා ධනයක් ගොඩගසාගෙන සිටි හයුන්ඩායි සමාගමේ හිටපු සභාපතිගේ නම මොකක්ද? ඔබ උත්සාහ කළත් කියා යම පැවසූ ඔහුගේ නම කුමක්ද? ඔහු සියලු මුදල් ඔහු සමග රැගෙන ගියාද? අනෙක් ලෝකයට ඔහු යන විට ඔහු ඔහුගේ සියලු මුදල්, ගෞරවය සහ ධන සම්පත් රැගෙන ගියාද? තනිතනින්ම අප ඒ ගැන බලන විට ඔහු නිෂ්ඵල ජීවිතයක් ගත කළා. ඔහුගේ ජීවිතය පුරාම ඔහු රාත්‍රියේදී නිදාගත්තේ නැහැ. එහෙට මෙහෙට දෙව්වා. මුදල් ඉපැයීමටත් බොහෝ මහන්සි වී ඉදිකිරීම් ව්‍යාපෘති දිනා ගැනීමට වෙහෙස මහන්සි වී අවසානයේ ඔහු මිය ගියා. වව්! ඔහු කොරියාවේ ඉහළම සංස්ථාවක් ඇති බිලියනපතියෙක්. ඒ නිසා ඔහුගේ ජීවිතය පුදුමාකාර ඇති කියා බලන් ඉන්න අයට කියන්න පුළුවන්. මේ මිනිසයන්ගේ දෘෂ්ටි කෝණය ලෙස පෙනෙන්න පුළුවන්. නමුත් ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහුට කිසි දෙයකටම කාමරයක් තිබුණේ නැහැ. ඔහු කිසිදා ඔහුගේ පවුල සමග කාලය ගත නොකළ අතර බොහෝ පසුතැවිලි වන දේ ඉතිරි කර ගියා. එය සැම්සන් සමාගමේ නිර්මාතෘ ඊබ්‍යන්චල් එහා සමානයි. එය මිනිසයන්ගේ අවසාන මොහොතට පැමිණෙන විට එලෙස හැඟෙන්නේ මා සඳහන් කළ මිනිසයන්ට පමණක් නොවේ. ඒ වර්තමානයේ අප අවට තිබෙන නිසා අපි සාමාන්‍යයෙන් මේ ගැන කතා බහ කරනවා. නමුත් මහා ඇලෙක්සැන්ඩර්ගේ අන්තිම කැමැත්තේදී ඔහු මිය යන විට මිනිපෙට්ටියෙන් ඔහුගේ අත ඉවතට තබන්න කියා ඔහු කිව්වා. මොකද කියනවා නම් මම මුළු ලෝකයම යටත් කරගත්තත් මට අත්හැර යන්න වෙලාව පැමිණි විට මට කිසිම දෙයක් මාත් එක්ක අරන් යන්න බෑ කියා එයින් ඔහු අදහස් කළා. ඒ නිසා මිනිපෙට්ටියෙන් ඔහුගේ අත ඉවතට දමන්න කිව්වා. ඔහු මේ පොළවේ උපදින විට ඔහු යමක් ඇල්ලීමට උත්සාහ කළා. නමුත් ඔහු සියල්ල නිෂ්ඵල බව මුළුමනින්ම නිෂ්ඵල බවත්. නමුත් නිෂ්ඵල නොවන කිසි දෙයක් නැති බව දෙවියන් වහන්සේ අපට දැනුම් දුන්නා. ඒ නිසා අද පිළිතුරු සොයමු. ඇත්තටම අපි ජීවත් වන්නා වූ ජීවිත ගමනේදී දෙවියන් වහන්සේ හමු වීමට ගියා වූ අය දෙස බලමින් මේ ඇදහිලේ ජීවිතයේ දෙවියන් වහන්සේ තුරුලේ සිටින අපි සැබවින්ම ප්‍රීතිමත් අයයි. දෙවියන් වහන්සේගේ තුරුලේ සිටින සෙනක සැබවින්ම ප්‍රීතිමත් සෙනක. කොහොම නමුත් ලෞකික ආශාවන් පසුපස හඹා යමේ දෙවියන් වහන්සේව දැන ගැනීමට වඩා ඔවුන්ගේ ලෞකික ජීවිතයට ඉඩ දෙමින් පොළවේ කාලය ගත කළා වූ අය අවසානයේදී එය නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමයි. එසේ කිව්වේ මහා ඇලෙක්සැන්ඩර් රජ පමණක් නෙමෙයි. නැපොලියෝනියුත් ඔහු මිය යන්නට පෙර සමාන වචනයක් පැවසුවා කියා කියනවා. යේසුස් වහන්සේ අසාර්ථකයි ලෙස පෙනුනත් සාර්ථකයි. ඔහු මුළු යුරෝපයම පාලනය කළා වූ මහත් අධිරාජ්‍යයන්ගේත් අධිරාජ්‍යයෙක් වුණත් ශාන්ත හෙලේනා දිවයිනට නිරපා දැමූ පසු ඔහු මිය ගියා. ඒ නිසා යේසුස් වහන්සේ අසාර්ථකයි ලෙස පෙනුනත් සාර්ථකයි කියා ඔහු පැවසුවා. පෙනෙන ලෙස මම සාර්ථකයි වගේ පෙනුනත් නොදැනුවත්වම මම ගත කරලා තියෙන්නේ අසාර්ථක ජීවිතයක්. සියල්ලනේ බයිබලයේ කිසිම බොරුවක් නැහැ. දෙවියන් වහන්සේව නොසෙව් අය නිෂ්ඵල ජීවිතයක් ගත කරනවා. එවැනි අයුරින් ගත කරන්නා වූ කාලය මුළුමනින්ම නිෂ්ඵලයි කියා බයිබලයේ පවසනවා. සුළඟ ලෝබැඳී යෑමට කාලය වැය කරනවා වගේ. මනුෂ්‍යයන් සුළඟ ඇල්ලීමට ඒ පසුපස ලෝබඳින අතරතුර තාරුණ්‍ය ඉක්මනින් මහලුව සහ දුර්වල ශරීරයක් බවට පත් වෙනවා. ඒ වගේම මහලු සහ දුර්වල ශරීරය මෙලොව හැර යන්නා වූ ශරීරය බවට හැරෙනවා. මේ සියල්ල ක්ෂණිකයෙන් සිදු වෙනවා. නමුත් සියොනේ දරුවන් ලෙස අප දෙවියන් වහන්සේව සොයාගෙන දෙවියන් වහන්සේම හමු වූ නිසා අපි අනිවාර්යම නිෂ්ඵල ජීවිතයක් ගත කරන්නව අය නෙමෙයි. දේශනාකාරයා 12 වෙනි පරිච්ඡේදයට යමු.
දේශනාකාරයා 12:11. ප්‍රඥාවන්තයාගේ වචනය කෙවිටි වලට ඔහුගේ උපදේශ සංග්‍රහය හොඳට ගසා තැබූ ඇනවලටද සමානයි. ඒවා එක් එඬේරෙකු විසින් දෙන ලද්දේ. තවද මාගේ පුත්‍රේ මෙයින් දැනුමුතුකම ලබා පන්න. බොහෝ පොත් සෑදීමේ කෙලවරක් නැත. බොහෝ ඉගෙන ගැනීමේද මාංශයට වෙහෙස පැමිණේ. සියල්ල අසන ලදී. මුළු කාරණේ තීන්දුව මේ. මොක කරනවාද? දෙවියන් වහන්සේට බයව. උන්වහන්සේ ආඥාව කුමක්ද? උන්වහන්සේගේ ආඥා පවත්වන්න. අපි මිනිස්සෙක් ලෙස ඉපදු නිසා මේ මොකක්ද? මේ වනයි සියලු මිනිස්යන්ගේ යුතුයකම. නැගිනහිරත් බස්නාහිරත් සියලු සෙනග අතර ප්‍රඥාවන්තම පුද්ගලයා වන සලමොන් සියල්ල අත්දැකීමෙන් පසු මේ නිගමනයට පැමිණියා. සියල්ල අසන ලදී. මුළු කාරණේ තීන්දුව නම් මේය. දෙවියන් වහන්සේට බයව උන්වහන්සේ ආඥා පවත්වාපන්. මේ වනයි සියලු මිනිස්යන්ගේ යුතුයකම. මක්නිසාද යහපත් වේවා නපුර වේවා සිළු ක්‍රියාද සිළු රහස් දෙත දෙවියන් වහන්සේ විනිශ්චයට පමුණුනසේක. අපගේ ඇදහිල්ලේ පවුල් අතරින් දෙවියන් වහන්සේව කලින්ම හමුවීමට කියා වූ පවුලේ සමාජිකයන් ඉන්න පුළුවන්. ආරක්ෂා නුවරු මේ පොළවේ නිදහස් වූයෙන් පසු දෙවියන් වහන්සේ තුළට යෑම ප්‍රීතිමත් දෙයකේ. නමුත් මේ පොළොවේ මනුෂ්‍යයන්ට නැවත නැගිටීම ගැන, පව්කමාවේ පොරොන්දුව ගැන, සදාකාල ජීවිතයේ පොරොන්දුව ගැන, ගැලවීමේ පොරොන්දුව ගැන සහ ස්වර්ග රාජ්‍යයේ පොරොන්දුව ගැන බලාපොරොත්තුවක් නැහැ. ඔව් යන්නව අනිත් ලෝකයේ දුකින් පිරී ඇත්තේ ඒ නිසයි. නමුත් අපි යන්නා ලෝකයේ කොහොමද? එය මහින්මාන්විතයි සහ කාන්තිමත්. ඒ තවත් මරණය, වේදනාව හෝ දුක නැහැ. දිනෙන් දින සදාකාල ජීවනය සහ ප්‍රීතිය පිරී ඉතිරෙන්නා වූ එවැනි මහිමහාන්විත ප්‍රීතිමත් ලෝකයකට අප මඟ පෙන්වනවා කියා දෙවියන් වහන්සේ විසින් පොරොන්දු වුණා. තවමත් අප අවට දෙවියන් වහන්සේ නොදන්නා වූ සමාජික අසල්වැසියන් යහළුවන් සහ දෙවියන් වහන්සේ තුල ඇතැහෙල් නැති අඳුරන අය සිටිනවා. විනිශ්චය දවසේදී අපට ඔවුන් මුණ ගැසුණතේ. ඔවුන්ට දේශනා නොකළ නිසා ඔයා ඒ වගේ ලස්සන ලෝකයක් ඔයාට විතරක් තියාගත්තේ ඇයි? ඔය මට කිව්වේ නැත්තේ ඇයි? කියා කීමෙන් ඔවුන් අපිට දොස් කියන්න පුළුවන්. සහෝදරනි, අපගේ ජීවිතය තා කෙටි එකක්. එය හරියට තනාක එල්ලී තිබෙන පිනිබිදුවක් වගේ. ඒ නිසා තුරුණ මත ඇති පිනිබින්දුවේ ජීවිතය කියා ජීවිතය විස්තර කරනවා. ඉර උදාව විට ඒ පිනිබින්දුව ඉතා ඉක්මනින් අතුරුදහන් වෙනවා. එය ඉතා කෙටි ජීවිතයක්. කාලේ යම් ආකෘතියක් සහ හැඩයක් පවත්වාගෙන යයි. එය ඉතාමත් කෙටි. ඉර උදාව විට ඉක්මනින් නැති වේ යයි. අපගේ ජීවිතය ඉතා කෙටි නිසා අපගේ ජීවිතය නිතරම තනාග ඇති පිනිබිඳුවේ ජීවිතය කියා විස්තර කරනවා. අප ස්වර්ග රාජ්‍යයට කෙතරම් සමීපද කියාත් අපගේ ජීවිතය කෙතරම් කෙටිද කියාත් නැවතවරත් සිහි කරගන්න. අප දෙවියන් වහන්සේ සමග කරුණාවන්ත අලංකාර සම්බන්ධතාවයක් ගොඩනගමින් දෙවියන් වහන්සේ සමග එක්ව ජීවත් වීමට මේ පොළේ සෑම දවසක්ම සෑම පැයක්ම භාවිතා කරමු. මම දින පොඩ්ඩක් ගණන් කරලා බැලුවා. සාමාන්‍ය මනුෂ්‍යයන් අවුරුදු 20 පමණ වනතුරු ඔහුට දෙමාපියන් දෙන්නා වූ දේ කමින්, ඔහු සපයන්නා වූ ඇඳුම් අඳිමින්, ඔවුන් අපව යවන්නා වූ පාසලට යමින්, ඔවුන්ගේ දෙමාපියන්ගේ සෙවණයට ජීවත් වෙනවා. ඒ දවස්වල අපි සම්පූර්ණයෙන් තනියෙන් ජීවත් වීමට වර්ධනය වෙලා නැහැ. නමුත් කොරියානු සමාජය තුළ අවුරුදු 20ක් පමණ පුජ්‍යලයක් වැඩිහිටියෙක් ලෙස හඳුන්වනවා. ඒ පුජ්‍යලයට ඔහුගේ හෝ ඇයගේ අභිප්‍රායන ඉටු කර ගැනීමට හැකි කියා සලකමින් අවුරුදු 20ට ගීතාවලිය 99ට 90 කොපමණ කාල පරිච්ඡේදයක් ජීවත් වෙනවද? ඒ වගේම අපට ශක්තිය ඇතනම් 80ක් කියා ලියා ඇති නිසා සමස්තයක් ලෙස 70ක් ගත කළොත් අවුරුදු 20 සිට 70 දක්වා අපිට අවුරුදු 50ක් ජීවත් වෙන්න පුළුවන්. අවුරුදු 50 දිගු කාලයක් කියා පෙවුනත් ගණන දිනවලට පරිවර්තනය කළ විට එය දින 18250ක් පමණ වෙනවා.
අවුරුදු 50 ඉතා විශාල ලෙස පෙවුනත් ඒ දිනවලට මාරු වුණාම මනුෂ්‍යයන් ජීවත් වන්නේ දින 18250ක් පමණයි. අපගේ අවුරුදු 30 දී සුභාරංචි ලැබුවා නම් වයස අවුරුදු 70ට යනකම් එය වසර 40ක් ගත වෙනවා. අපි ඒ දිනවලට ගැන්නොත් එය දින 14600ක් පමණයි. අපිට දෙවියන් වහන්සේව අවුරුදු 40 දී හමු වුණොත් කොහොමද? එය මේ කාරණේදී වාසනාවන්තයි. වයස අවුරුදු 70 වන තෙක් අපිට දෙවියන් වහන්සේ සමග කතාබස් කළ හැකියි. දෙවියන් වහන්සේට යාඥා කරන්න සහ සුභාරංචි දේශනා කරන්නට තියෙන්නේ දින 10950ක් පමණයි. අපිට කාලය ඕනතරම් තියනවා වගේ නෙමෙයි. එහෙමනම් අපි 50 දී සත්‍ය ලැබුවා නම් ඒ කාරණේදී අපිට තිබෙන්නේ දින 7300ක් පමණයි. අපි දෙවියන් වහන්සේ උදෙසා භෞකමාව හෝ ස්වයක රාජ්‍ය උදෙසා ජීවත් වුවත් නැතත් දෙවියන් වහන්සේව දැනගෙන ජීවත් වීමට හැකියි අපිට ඉතා කෙටි දින ගණනක් පමණයි. ස්වර්ගයේ ආශිර්වාද ලැබීමට අප කාර්යයෙන් ඉටු කිරීමටත් සිටිනවා නම් කාලය අවස්ථාව ඇත්තේ අපට එච්චරයි. එසේ වුවත් නිදා සිටින අතරතුර එයින් තුනේ එකක් නැති වෙන්න පුළුවන් නේද? නිදා ගන්න කාලය නැතිවේ. අපි පැයක් දෙකක් රූපවාහිනිය ආරම්භුවොත් සැලකිය යුතු කොටසක් රූපවාහිනිය නැරඹීමේ නැති යනවා. කාලය වැඩ කරන්න වැය කරනවා. ඒකෙන් තුනන් දෙකක් පමණක් නැති වෙනවා තවත්. සුභාරංචි සඳහා අපිට තිබෙන්නේ කාලය ඊටාම කෙටි. දැන් අපි අවුරුදු 60 දී සත්‍ය ලබා ගත්තා නම් කොහොමද? එතකොට අපිට දෙවියන් වහන්සේ සමග කරුණාවන්ත ආත්මික කතාබහ යෙදෙන්න පුළුවන් වෙන්නේ දින 3650ක් පමණයි. සහෝදර සහෝදරිනි, ඔවුන්ගේ ජීවිතයේ අවසානයේදී විනිශ්චයට කාලයක් තිබෙනවා කියාත් සදාකාල නිරය සහ සදාකාල ස්වර්ගය පවතින බවත් නොදන්නා බොහෝ සෙනග අපාවට තාමත් සිටිනවා. යේසුස් වහන්සේ විසිනුත් ධනවතා සහ ලාසරුස්ගේ උපමාව තුළ සදාකාල නිරයේ සිටි ධනවතා කරුණාකර ස්වර්ගයේ සිටින ලාසරුස් නැවත නැගිටවලා ඔහුව මාගේ පියාගේ නිවසට යවන්න. ඔහු ගොස් මාගේ සහෝදරයන්ට අනතුරු ඇඟෙව්වොත් ඔහු කියන දේ ඔහු විශ්වාස කරાવી කියා පැවසුවා. දෙවියන් වහන්සේ පැවසිය කුමක්ද? එයි මා කලින් යවුවා වූ සියලු අනාගත වතුරුන් සිටිනවා. ඔවුන් අනාගත වතුරුන්ගේ වචනට ඇහුම්කම් නොදුන්නොත් යමෙක් මලුන්ගෙන් නැගිට්ටත් ඔවුන් තේරුම් ගන්නේ නැහැ. සහෝදරයනි, දෙවියන් වහන්සේ දේශනාකාර පොතේ වචනයන් තුළින් අපිට ඉගැන්වූ අසේ නිෂ්ඵලයි කියා කියූ මේ වචනය සුළඟ අල්ලනවා හා සමානයි. මේ වචනය නිවැරදි වචනයක් කියා කිව හැකියි. එහෙමනම් අපගේ ජීවිතය නිෂ්ඵලකම හෝ සුළඟ පසුබස හඹා යනවා යන්නෙන් වැළකීමට දේශනාකාරයා 12:13 වචනය අපගේ සිතේ තබාගත යුතු වෙනවා. අපගේ ජීවිතයේ වඩාත් වටිනාම කාර්ය කුමක්ද කියා ඒ පැවසිය කුමක්ද? අපිට කෙටි මොහොතක් තිබෙන නිසා ප්‍රීතිමත් ජීවිතය නම් දෙවියන් වහන්සේට බයව දෙවියන් වහන්සේ ආඥා පවත්වා දෙවියන් වහන්සේගේ සීල ඉගැන්වීම් වලට කීකරුව ජීවත් වීමයි කියා බයිබලයේ අපිට උගන්වනවා. මේ පොළොවේ අපගේ ජීවිතය සියලු දේම නෙමෙයි. එය ඡායාවක් පමණයි කියා එය පවසනවා. මේ පොළොවේ අපගේ සෑම ජීවිතයක්ම ඡායාවක් නිසා අපගේ ස්වර්ගීය ගමේ ජීවිතය සදාකාලික එකක් වෙනවා. අප සදාකාල ජීවිතය උදෙසා ජීවත් විය යුතුයි. තාමත් දෙවියන් වහන්සේ වෙත නොපැමිණ එවැනි බැඳීමක් නැති බොහෝ අවාසනාවන්ත අසල්වැසියන් සිටිනවා. ඒ වගේම තාමත් සත්‍ය තුළ ස්ථීරව නොසිටගත් අපිට අපගේ පවුල් සමාජිකයන් ඥාතීන් සහ අසල්වාසීන් සිටිනවා. ඔබ අවට සිටිනා වූ සෑම ආත්මයක්ම ඔබ දෙවියන් වහන්සේ වෙතට මඟ පෙන්වයි කියා මා බලාපොරොත්තු වෙනවා.
එමගින් ඔබ ගැලීම ලබා ස්වර්ගයට ගොස් ඔවුන් සමග සදාකාල ජීවනය සහ ස්වර්ගීය ආශිර්වාද භුක්ති විඳින්න කියා ඉල්ලමින් මේ දේශනාව අවසන් කරනවා. ස්තුතියි.